හරි ළමයි. එතකොට අපි පටන් ගමු. අද අපේ පාඩම වෙන්නේ ගිණුම් කරන සමීකරණවල තවත් එක කොටසක්. හරි. තවත් එක කොටසක්. අපි ගිය සතියේ මතක ඇති ඔයාලට ගිණුම් කරන සමීකරණ හැඳින්වීම කියන කොටසේ අපි කතා කරා මූලික වශයෙන් මොකද්ද මේ ගිණුම් කරන සමීකරණයක් කියන්නේ? නේ? සමීකරණයක් කියන්නේ මොකක්ද? එතකොට මේ සමීකරණයක බලපෑම කොහොමද මේ අපේ ගණදෙනු එක්ක සම්බන්ධ වෙන්නේ කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. මූලික වශයෙන් මම කිව්වා මේ සමීකරණය ඇතුලේ විචල්යන් තුනක් කතා කරනවා. එකක් තමයි වත්කම්, වගකී සහ හිමිකම්. මතක් කරගන්න ළමයි. මතකයි නේද? ඔය කියන විචල්යන් තුන යොදාගෙන අපි ගිණුම් කරන සමීකරණයක ගනුදෙනු සටහන් කරන විදිය සහ තවත් විචල්යන් දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා හිමිකම්. ඇතුලේ තියෙනවා මේ ආදායම් වියදම් කියන කොටසක්. ඒතර වෙනම ආදායම් සහ වියදම කියන කොටස් දෙක වෙනම අපි කතා කරනවා අද දවස තුල. ඊට පස්සේ අපි බලමු මේ විචල්යන් පහම එකතු කරගෙන කොහොමද ගනුදෙනු ගිණුම් කරන සමීකරණේ සටහන් කරන්නේ කියලා. හරි. එහෙනම් එන්න ළමයි මාතෘකාවට තුන්වෙනි පිටුවේ ටියුට් එක දාලා තියෙන්නේ. කාට හරි මේ වීඩියෝ එක බලන ටියුට් එක ලබා ගන්න බැරි වුණා නම් WhatsApp group එක තියෙනවා. ඒකේ link එක දාලා තිනවා. ඒකට add වෙලා ටියුට් එක ලබා ගන්න පුළුවන්. හරි. හරි ළමයි. එතකොට බලන්න අපේ මාතෘකාව තමයි අද ආදායම්. ආදායම් කියන මාතෘකාව. හරි. මොකද්ද මේ ආදායමක් කියලා කියන්නේ? මොකද්ද මේ ආදායමක් කියලා කියන්නේ? හරි. ආදායමක් කියලා කියන්නේ ළමයි මෙන්න මේ වගේ දෙයක්. ඔයාලා ඉගෙනගෙන ඇති. සමාරුහන කීයද වගේ ආදායම? කීයක් හම්බුණා? මේ මාසේ ආදායම කීයද? ඔය වගේ එක ජනවාරි අපි දැකලා තියෙනවනේ කතා බහ කරද්දී එක එක්කෙනා අහනවා. එතකොට ආදායම මොකක්ද කියලා අහද්දී දෙන උත්තරේ මොකක්ද? එක්කෝ ඒ අදාළ පුද්ගලයාගේ වැටුපේ ප්‍රමාණය. කොච්චරක් මුදල් හම්බුණාද? නැත්නම් වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයෙන් ලැබිච්ච මුදලක් වෙන්න පුළුවන්. නැත්නම් කාගෙන් හරි ලැබිච්ච මුදලක් වෙන්නත් පුළුවන්. ඔය ආදි වශයෙන් විවිධාකාර වූ යෙදුම් වලින් මේ ආදායම ජනවාරය හඳුන්වනවා. අපි ගිණුම් කරන ඇතුලේ මේ ආදායම වෙනම විදියකට බලනවා. වෙනම කෝණයකින් ආදායම දිහා බලනවා. මොකද්ද? ආදායම කියන්නේ ළමයි එක්තරා විදියක අපිට ලැබෙන මුදල් ලැබීමක් විතරක්ම නෙමෙයි. ඒ හින්දා මේ මුදල් ලැබෙනවා කියන මතයෙන් මිදෙන්න. ආදායමක් කියලා කියන්නේ මුදල් ලැබෙන්න ඕනෙමයි කියලා දෙයක් නැහැ. පැහැදිලිද? එහෙනම් මොකක්ද ආදායම කියන්නේ? ආදායම ඇති වෙනව විතරයි. අපි ඇති වුණ ගමන් අපි ඒකට කියනවා ආදායමක් කියලා. මොකක් හරි ඔයාලට මුදල් වෙන විදියක් තියෙනවා නම් ඒ මුදල් වෙන විදිය නිර්මාණය වූ සැනින් අපි ඒකට කියනවා ආදායම. ආදායම. එතකොට හිතන්නකෝ ඔයා මොකක් හරි එහා පැත්තේ කඩ කෑල්ලක් තියෙනවා. ඒ කඩ කෑල්ලව කුලියට දීලා තියෙනවා. මාසෙට රුපියල් 15000ක් ඔයාගේ අතට එන්න ඕනේ. නමුත් මේ මාසේ ඉවර වෙද්දී ඔයාගේ අතට 15000ක් තාම ඒ අදාළ කඩේ කරන පුද්ගලයා ගෙනත් දීලා නැහැ. දැන් ඔයා ඒ මුදල හම්බෙනකන් ඉන්නවද ඔයාගේ ආදායම කියන එක ඔයා පෙන්න ගන්න? ආදායම කියන එක අඳුර ගන්න නැහැ. ඔයාට ඒක හම්බුණත් නැතත් ඔයා කියනවා ගෙවල් කුලිය ආදායම 15000යි. මේ මාසේ කීයද ඔයා ගෙවල් කුලිය ආදායම 15000යි. ඔන්න ඔයා 15000 කියන එක අඳුරගත්තා. දැන් ඔයාට අතට මුදල් හම්බුණාද? නැහැ. අතට මුදල් හම්බුන්නේ නැහැ. ඒත් ඔය ආදායම අඳුරගෙන ඉවරයි. එහෙනම් ළමයි හොඳට මතකේ තියාගන්න මේ ගිණුම් කරණය ඇතුලේ අතට මුදල් ලැබෙන්න ඕනේ නැහැ. ආදායමක් අඳුර ගන්න.
පැහැදිලිද? අපි ඉස්සරහට කතා කරන උපජිත සංකල්පය කියලා එකක්. ඒ උපජිත සංකල්පේ එතකොට උපලබ්ධි සංකල්පයෙන් කියනවා මේ ආදායම අඳුර ගන්න විදිය. අපි ඉස්සරහට කතා කරමු. දැනට අපි කියනවා මේ ආදායම කියන එක මුදලින් ලැබෙන්නම අවශ්‍යතාවයක් නැහැ. නිර්මාණය වුණොත් අපි කියන උපලබ්ධි වුණොත් කියලා. උපලබ්ධි කියන වචනේ වර වැඩි නම් ඒ ආදායම ඇති වුණොත් අපි ඒක ආදායමක් කියලා කියනවා. හරි. මේකට වෙනම නිර්වචනයක් ගොඩනගා ගත්තොත් ආදායමක් කියන කුමක්ද? ආදායම කියන්නේ අපේ ගිණුම් කරන සමීකරණයට අනුව නම් විචල්යන් තුනක් ඉගෙනගෙන ඉවරයිනේ අපි වත්කම්, වගකීම්, හිමිකම්. හිමිකම් කියන කොටස වැඩි කරන දෙයක් තමයි මේ ආදායම කියන කියන්නේ. ආදායමක් ව්‍යාපාරය තුල ඇති වෙනවා කියන එකේ තේරුම මොකද්ද? හිමිකම වැඩි වෙනවා. පැහැදිලිද? හිමිකම වැඩි වෙනවා. එහෙනම් හිමිකම වැඩි වෙන හැම එකම ආදායමක්. හැම එකම ආදායමක්ද? හිමිකම් වැඩි වෙනවා කියලා අපි සඳහන් කරන හැමදේම ආදායමක් නැහැ. හිමිකම වැඩි වෙන හැම දෙයක්ම ආදායමක් නෙමෙයි. නමුත් ගොඩක් දේවල් ආදායමක් වඩපත් වෙනවා. මම කියන්නම් මොනවාද හිමිකම වැඩි වෙලා ආදායමක් නොවන්නේ කියලා. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න හිමිකමක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන දේ ප්‍රතිඵලය තමයි ආදායම. ඒ කියන්නේ ආදායමක් ඇති වෙනවා කියන එකේ තේරුම හිමිකම වැඩි වෙන්න ඕනේ. හරි. බලන්න නිර්වචනයට එන්න බලන්න. ආදායම නැත්නම් අයභාරය දීලා තියෙනවා ඉන්කම්. අයිතිකරුවන් විසින් කරනු ලබන අරමුදල් සැපයීමක් නොවන. අන්න දැක්කද? අන්න දැක්කද? දැන් අරමුදල් සැපයීමක් වුණත් හිමිකම වැඩි වෙනවා ළමයි. අරමුදල් අයිතිකාරයෙක් ව්‍යාපාරයක් පටන් ගද්දි සල්ලි දාලානේ පටන් ගන්න. ඒ සල්ලි දාලා පටන් ගද්දිම හිමිකම වැඩි වෙනවා. හිමිකමක් ඇති වෙනවා. වැඩි වෙනවා කියන එකේ තේරුම ඇති වෙනවා. එතකොට ඒ ඇති වෙන එක ආදායමක් නෙමෙයි. ඒක ආදායමක් නෙමෙයි. ඒක ව්‍යාපාරේ පටන් ගන්න යොදපු මුදලක්. ඒක ආදායමක් වෙන්නේ නැහැ. පැහැදිලි? එහෙනම් අයිතිකරුවන් විසින් කරන අරමුදල් සැපයීමක් නොවන හරිද? ප්‍රාග්ධන යෙදීමක් නොවන වරහන් ඇතුළේ දීලා තියෙනවා. ප්‍රාග්ධන යෙදීමක් නොවන යම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථික ප්‍රතිලාභයන්ගේ ඉහළ යාම. කියන්නේ වාසි සහගත තත්ත්වයක් වෙන්න ඕනේ. ආදායමක් කියන එක. වාසියක් ඇති වෙන්න ඕනේ ව්‍යාපාරයට. එහෙනම් ආර්ථික ප්‍රතිලාභයන්ගේ ඉහළ යාම. සඳහා බලපාන ගලා ඒමක වත්කම් ඉහළ යාමක. මුදල් ගලාගෙන එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. මේ ගලා ඒම කියලා කියන්නේ ප්‍රතිලාභ. වාසියක්. වාසියක් ගලාගෙන එන්නත් ඕනේ. නැත්තම් අපි කියනවා වත්කමක් ඉහළ යාමක් කියලා. දැන් වත්කම් කියනවා ව්‍යාපාරයට හොඳයිනේ නම. වත්කම් තියෙන තරමට ව්‍යාපාරයට හොඳයි. සම්පත් තියෙනවා කියන්නේ ව්‍යාපාරයට හොඳයි. එහෙනම් මේ සම්පත් වල වත්කම් වල ඉහළ යාමක් වෙන්නත් පුළුවන්. නැතිනම් වගකීමක පහළ යාමක්. වගකීම් කියන්නේ හොඳයිද? නෑ. ව්‍යාපාරයට වගකීම් තියනවා කියන්නේ වැඩි කියන්නේ ව්‍යාපාරේ එච්චර හොඳ නෑ. එහෙනම් මේ වගකීම් වල අඩුවීමක් වෙන්නත් පුළුවන් මේ ආදායම. පැහැදිලිද? එහෙනම් මේ ආදායම කියන එක එක ස්වරූපෙන් ව්‍යාපාරය තුළ ඇති වෙන්න පුළුවන්. මේ ඕන ස්වරූපයකින් ඇති වෙන ආදායමක් වුණත් අපි ඒකට කියන්නේ ආදායම කියලා. මේ ඕන ස්වරූපයකින් ඇති වෙන ඕනම දෙයක් අපි කියනවා ආදායමක් කියලා. මොකද්ද? පළවෙනි කාරණේ තමයි ගලා එන්න ඕන. ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙන්න ඕනේ. ඒක එකක්. අපි ඒක ලියමු. ආර්ථික ප්‍රතිලාභ වැඩි වීම. ආර්ථික ප්‍රතිලාභ ඉහළ යාම වැඩි වීම. හරි. අනිත් එක තමයි ආර්ථික ප්‍රතිලාභ ඉහළ යාම. අනිත් එක මොකද්ද? වත්කම් වල වැඩි වීම. වත්කම් ඉහළ යාම. වත්කම් ඉහළ යාම. තව එකක් තමයි වගකීම් ඉහළ යාම. වගකීම් පහළ යාම. වගකීම් පහළ යාම. වගකීම් පහළ යාම. වගකීම් පහළ යාම. පැහැදිලිද? වගකීම් පහළ යාම වෙන්නත් පුළුවන්. මේ තුනේම ප්‍රතිඵලයක් විදියට අවසානයේදී ඇති වෙන්නේ හිමිකම ඉහළ යාම.
බලන්න. වගකීම් ඇති එවිට සමීකරණ දීලා තියෙනවා. sorry. ගලායමක වත්කම් ඉහළ යාමක හෝ වගකීම් පහළ යාමක ප්‍රතිඵලයක් විදියට හිමිකමේ ඇතිවන ඉහළ යාම. ඒතර මේ තුනේම ප්‍රතිඵලයේ විදියට මොකද වෙන්නේ අවසානයේ? අවසානයේ හිමිකම. අවසානයේ මේ හිමිකම ඉහළ යාම තමයි සිද්ධ වෙන්නේ. ඉහළ යාම. ඒතර බලන්න ආදායමක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. මොනවාද? ආර්ථික ප්‍රතිලාභ ඉහළ යන්න ඕනේ. වත්කමේ ඉහළ යාමක් තියෙන්න ඕනේ. නැත්තම් වගකීම් පහළ යාමක් තියෙන්න ඕනේ. මේ තුනෙන් ඕන එකක්. මේ තුනෙන් ඕන එකක් වුණොත් මේ හිමිකම වැඩි වෙනවලු ප්‍රතිඵලයක් විදියට. එතකොට අපි ඒකට කියනවා ආදායමක් කියලා. පැහැදිලිද? එහෙනම් ආදායමක් කියන්නේ මොකද්ද? ආර්ථික ප්‍රතිලාභ ඉහළ යාමක් හෝ වත්කම් ඉහළ යාමක් හෝ වගකීම් පහළ යාමක් නිසා ඇතිවන ප්‍රතිඵලය හින්දා ඇති වෙන ප්‍රතිඵලයක් හේතුවෙන් හිමිකම වැඩිවීම ආදායමක් කියලා කියනවා. ආදායමක් කියලා කියනවා. හරි. එනම් වත්කම් විකිණීමෙන් බැරකම් ඇතිවීමෙන් හෝ අයිතිකරුවන්ගේ දායකත්වයක් නොවන සියලුම අරමුදල් ගලායේ මෙන්න අදහස් වේ. එතකොට අයිතිකරු මුදල් ලෙදුවොත් අපි ඒක මෙන්න මේ ආදායම් ගණයට ගන්නේ නැහැ. අයිතිකරු මුදලක් යොදනවා කියන එකෙන් ආදායමක් වෙනවා කියන එක අපි නිරූපණය කරන්නේ නැහැ. හරිද? ඒක නැතුව මේ සියලු දේවල් මේ දීලා තියෙන සියලුම දේවල් වල ප්‍රතිඵල ආදායමක් විදිහට අපිට ගන්න පුළුවන්. වත්කම් විකිණීමෙන් වෙන්න පුළුවන්, බැරකමක් අඩුවීමෙන් වෙන්න පුළුවන්, වගකීමක් අඩුවීමෙන්. ඒ වගේ විවිධාකාර වලින් මේ ආදායම ව්‍යාපාරය තුළ නිර්මාණය වෙන්න පුළුවන්. හරිද නේද ළමයි? ඊළඟට බලන්න මෙහිදී අයභාරයයි ලාභයයි කියන දෙකම අපි මෙතනදී ගන්නවා එකක් විදියට. මොකද්ද මේ අයභාරයයි ලාභයයි කියන්නේ? අයභාරයයි ලාභයයි මේ දෙක එකක් විදියට මෙතනදී ගන්නවා කියලා කියන්නේ මේ දෙක දෙකක්. පැහැදිලිද? දෙකක්. අයභාරයයි ලාභයයි කියන්නේ සම්පූර්ණ දෙකක්. ආදායම කියන්නේ ලාභයට නෙමෙයි. නමුත් අපි මේ ගිණුම් කරන සමීකරණ පාඩමේ ඉන්න හින්දා අපි මෙතනදී ආදායමයි ලාභයයි එකක් කියලා හිතලා ගිණුම් කරන සමීකරණෙදි කටයුතු කරනවා. හරිද? එතකොට ඔයා හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයාට ආදායමක් හම්බ වෙනවා. කුලී ආදායමක්. මේකෙන් ඔයාට සිද්ධ වෙනවා විවිධ වූ නවීකරණය. නැත්නම් අපි කියනවා මොනවාද? අලුත් වැඩියා කිරීම ටිකක් කරන්න. එතකොට ඒ ලැබෙන කුලී ආදායමෙන් ඔයාට වියදම් ටික දරන්න වෙනවනේ. ගෙවීම් ටික වියදම් නැතුව අපි ගෙවීම් කියමුකෝ. ගෙවීම් ටික දරන්න වෙනවනේ. එතකොට ඔයාගේ අතට එන්නේ ඇත්තටම ඒ සම්පූර්ණ කුලියද අර ගෙවීම් අඩු කරාට පස්සේ මුදලද? ගෙවීම් අඩු කරාට පස්සේ මුදල. එතකොට අර ආදායමයි මේ ලාභයයි කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. එතකොට ඔයාගේ අතට එන ලාභය වෙන එකක්. ආදායම තව එකක්. ආදායමෙන් වියදම කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. දැන් ඊළඟට ඉගෙන ගන්නවා වියදම කියලා එකක්. වියදම අඩු කරාට පස්සේ තමයි ලාභය කියන එක එන්නේ. එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් ආදායම කියන එක ඇතුලේ අයභාරය කියන්නේ කොහොමද ආදායමට? හරි? අයභාරය කියන්නේ ආදායමට කියන තවත් නමක්. අයභාරයයි ලාභයයි කියන දෙකම ගන්න. අයභාරයයි ලාභයයි කියන දෙකම ගන්න. ලාභය ආවත් අපි සඳහන් කරන්නේ එක විදියට, ආදායම ආවත් ඒ විදියටම තමයි. හරි. අපි ඉස්සරහට බලමු කොහොමද ගණන් සටහන් කරන්නේ කියලා. උදාහරණ දීලා තියෙනවා. අයභාරයට උදාහරණ මොනවාද? ආදායමට උදාහරණ. විකුණුම් ආදායම. ප්‍රධානම ආදායම. ව්‍යාපාරය තුළ තියෙන ප්‍රධානම ආදායමක් තමයි විකුණුම් ආදායම. එතනින් ගියාම පොලි ආදායම. ස්ථාවර තැන්පතුවක් වගේ ආරම්භ කරලා තියෙනවා. එතන පොලි ආදායමක් කියනවා. ඒක. ඊළඟට කොමිස් ආදායම. ලද වට්ටම්. කොමිස් ආදායම කියන්නේ මොකක් හරි අතරමැදි කටයුත්තක් කරනවා නම් එයාට ලැබෙන කොමිස් එක. ඒ කොමිස් එක. ඒ වගේම ලද වට්ටම් කියලා අපි එකක් ඉගෙන ගන්නවා ළමයි ඉස්සරහට. ලද වට්ටම් කියන්නේ මෙන්න මෙහෙම කාරණයක්. හරි? මම පොඩියට කියන්නම්. ලද වට්ටමක් ඇති වෙන්නේ ඔයා හිතන්න ණය හිමියෙකුට මුදලක් ගෙවන්න තියනවා කියන. ණය හිමියා කියන එක මම කිව්වා ගිය සතියේ. මොකද්ද ණය හිමියා කියන්නේ? ණය හිමියෙක් කියලා කියන්නේ ව්‍යාපාරය ඒ අදාළ පුද්ගලයාගේ ණයට බඩු අරගෙන තියෙනවා. භාණ්ඩ.
ඒ භාණ්ඩවලට අදාළව අපිට ණය හිමියෙක් ඇති වෙලා තියෙනවා. එතකොට යම් කාලයක් ගියාට පස්සේ යම් කාල සීමාවකට පස්සේ අපි මේ මුදල එයාට ගෙවන්න ඕන. එයා අපේ ණය හිමියෙක්. නැත්නම් වගකීමක් කියලා අපි අඳුරගත්තා. මේ වගකීම පියවද්දී හරි මේ වගකීම පියවද්දී අපිට එයා කියනවා හිතන්නකො දවස් 30ක් දෙනවා කියලා. මාසයක් දෙනවා. මේ ණය මුදල පියවන්න. එයා කියනවා දවස් 15න් අපි මේ මුදල පියවනවා නම් මේ මුදල දවස් 15න් එයාට දෙනවා නම් එයා අපිට 100ට 5ක් අඩු කරනවා දෙන්න තියෙන මුදලෙන්. අපි දෙන්න තියෙන මුදලෙන්. පැහැදිලිද? හිතන්න අපි රුපියල් 15000ක් නම් එයාට දෙන්න තියෙන්නේ. ඒකෙන් 100ට 5ක් අඩු කරලා තමයි අපි එයාට දෙන්නේ. අපිට වාසි නේද? ව්‍යාපාරයට වාසි නේද? ඔව්. ව්‍යාපාරයට වාසි. එන්නේ වාසියට තමයි මේ ලද වට්ටම් කියලා කියන්නේ. එතකොට මේ ලද වට්ටම් කියන්නේ එක්තරා විදියක ආදායමක්. මේක අපේ අතට හම්බෙන්නේ නැහැ. නමුත් ඒ අඩු කරන මුදලේ ඇතුලේ තියෙනවා ආදායම. ඒකයි අපි කිව්වේ වගකීම් පහළ යාමක ආදායම කියන එක ඇතුළත් වෙලා තියෙනවා. මේ ආර්ථික ප්‍රතිලාභම ලැබෙන්න ඕනි කියලා නෑ. ගෙඩි පිටින් ආදායමක් එන්න ඕනේ නෑ. ගෙවන්න තියෙන වගකීම අඩුවීමත් එක්තරා විදියක ආදායමක් තමයි. ඒකයි ලද වට්ටම් තමයි හොඳම උදාහරණේ වගකීම් පහළ යාම කියන මේ වචනේට උදාහරණ. හරිද? ලීබඩු විකිණීමෙන් ලැබෙන ලාභ මොකක් හරි ස්ථාවරවත්කමක් විකුණනවා කියලා හිතන්නකෝ. ඒ විකුණලා අපේ අතට ලාභයක් එනවා. මුදලක් නෙමෙයි ලාභයක්. ඒ වියදම් එකෙන් ඒ වත්කම විකුණන தත්ත්වයට පත් කරන්න දාන්න වියදමක් තියෙන්න පුළුවන්. ෆෝන් එකක් වුණත් අපි හිතන්නකෝ මෙතන ඉඳන් කිලෝමීටර් 3-4ක් ඈතක් කෙනට දෙනවා නම් අපි ගිහිල්ලා දෙන්න එපා. ඒතකොට ගමනාගමන වියදම් යනවා. ඒ ෆෝන් එක පොඩ්ඩක් බෑක් කවර් එක සවුත් කරලා බෑක් කවර් එකක් දාලා ඩිස්ප්ලේ එක මොනවා හරි වෙලා යන්නේ කියලා. හදලා කරලා ඒ ෆෝන් එකට අවශ්‍ය කරන දේවල් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තමයි අපි විකුණන්නේ. එතකොට අපිට යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. වියදමක් දරන්න වෙනවා. ගෙවීමක් තියෙනවා. එතකොට මේ මුදලෙන් ඒ ගෙවීම අඩු කරාට පස්සේ තමයි විකුණලා ලැබෙන මුදලෙන් ඒ ගෙවීම අඩු කරාට පස්සේ තමයි අපිට ඇත්තම ලාභය හොයාගන්න වෙන්නේ. එතකොට ඒ වගේ දේකුත් ආදායමක් විදිහට සලකන්න කියලා කියනවා. පැහැදිලි? හරි. අපි ඊළඟට එමු ළමයි. ඊළඟ මාතෘකාව වියදම්. මේ ආදායමත් එක්ක ළඟ යනවා. ළඟ යන වචනයක් තමයි වියදම්. හරි? වියදම්. අපි වියදම කියන එකත් අඳුරගමු. මොකද්ද වියදමක් කියන්නේ? වියදම. මේකට කියනවා වැය. වැය. වැය කියලා කියනවා. වියදම්. මේ ළඟදිත් අය වැය කතාවක් කියන්නේ නේද? අය වැය. අය කියන්නේ ආදායම, වැය කියන්නේ වියදම. ආදායම් වියදම් ටික තමයි ඔය අය වැය කියලා ඉදිරිපත් කරන්නේ. හරි. ඒක වෙනම කතාවක්. අපි වියදම් පැත්තට එමු. අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන. මේ නිර්වචනයට එකපාරට එන්නේ නැතුව අපි බලමුකෝ වියදම් කියන්නේ මොකද්ද කියලා. වියදම් කියලා කියන්නේ ව්‍යාපාරය විසින් කරන ගෙවීමක්. මේක මුදල් වලින් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. හොඳට ඔළුවට දාගන්න. ආදායම වගේම තමයි. මම කියවන ආදායම කියන එක ලැබෙන්නම ඕනේ නැහැ අතට මුදල්. මුදලින් ලැබෙන්න ඕනේ නැහැ. කුලී ආදායම කියන එක ඇති වුණාම ඇති. ඒක අපිට අතට ලැබෙන්න ඕනේ නැහැ ආදායමක් කියන්නේ. පැහැදිලි? ඒ වගේමයි වියදම. වියදමත් ඒ වගේමයි. බැංකුවෙන් අපිට පොලි වියදමක් ගෙවන්න කියනවා. පොලියක්. බැංකු ණයක් ගත්තම පොලියක් ගෙවන්න එපා. ඒ පොලිය ගෙවන්න කියලා කියනවා. දැන් අපි ගෙවන්න ඕනම දේ වියදම කියන එක අඳුරගන්න නැහැ. ඒ මාසයේ ඇතුළත ඒ මාසෙ ඉවරුණු ගමන් ඒ මාසෙට පොලියක් හැදිලා තියෙනවා. ඒ පොලිය අපි ගෙවන්න ඕනේ. ඒක ගෙවුවට පස්සේ ඒක වියදමක් කියලා අඳුරගන්න ඕනේ නැහැ. ඒක ගෙවන්න කලින් ඉඳන් ඒක වියදමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ වියදමක් කියන එක ඇති වුණ ගමන් ඒක වියදම විදියට අපි දකින්න ඕනේ. ගිණුම් කරන ඇතුලේ එහෙමයි. මුදලින් ගෙවන්නම අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? හරි. එතකොට මේ වියදම කියන එක අර අලාභයි වියදමයි කියන එක දෙකම එකක් විදියට මෙතනදී සලකන්නේ කියනවා. අර ඉස්සෙල්ලා වගේ අයභාරයයි ලාභයයි එකක් කියලා ගන්න කිව්වනේ. ඒ වගේ වියදමයි අලාභයි. වැය සහ අලාභ මේක එකක් කියලා ගන්න කියනවා. නමුත් දෙකක්. මම මෙතනත් කියවන දෙකක් කියලා.
මෙතනදී අපි එකක් විදිහට හිතමු. මොකද අපි මෙතන වැඩි සංකීර්ණ කරගන්න හොඳ නැහැ. ඉස්සරහට යද්දී අපි බලමු මේ දෙකක් වෙන්නේ කොහොමද කියලා. හරි. හරි. බලන්න ටියුට් එක ළමයි. අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීමක් නොවන. ඒ මොකද්ද? සමහර ව්‍යාපාර තියෙනවා ළමයි. ව්‍යාපාරේ කරගෙන යන අයිතිකරු හිතනවා මේක එයාගේම ව්‍යාපාරය. එයාගේ තමයි. එයාගේ ව්‍යාපාරය. හරි. ව්‍යාපාරය එයයි හරියට එක්කෙනෙක් වගේ. ඔව්. ඔයාලා කල්පනා කරා යෝ හරිනේ. එක්කෙනෙක් තමයි. අයිතිකරු ඉන්නවා. එයා ව්‍යාපාරය කරගෙන යනවා එක්කෙනෙක්. එයාගෙන එයා මුදල් දාලා තියෙන එයා කරගෙන යනවා. නමුත් එයා ව්‍යාපාරය කරගෙන යද්දී ව්‍යාපාරයේ දේවල් එයා පාවිච්චි කරොත් පෞද්ගලික දේවල් වලට එයාගේ වැඩවලට අපි හිතමු ව්‍යාපාරේ මුදල් හම්බෙනවනේ ඊවල අච්චුට දානවා ලාච්චු තියලා අරන් යන රුපියල් 10000ක් ඔය හවසට යන ගම මොනාරි බඩු ටිකක් ගන්න කියලා 10000ක් අරන් යනවා හැමදාම 10000 අරන් ගියාම හරි 10000 ගත්තම මේ කාලච්ඡේදී ඉවර වෙද්දී ව්‍යාපාරේ ලාභයක් තියෙද ලාභයක් ඉතුරු වේද සල්ලි ඉතුරු වේද මුදල් ඉතුරු වේද නැහැ සම්පත් ඉතුරු වේද අපි හිතමු ව්‍යාපාරේ තියෙන එක දේවල් අපි හිතමු බුක් ෂොප් එකක් කියලා බුක් ෂොප් එකේ තියෙනවනේ ගොඩක් දේවල් මේ බුක් ෂොප් එක කරන එක්කෙනා යාගේ ළමයින්ට ගෙවල් එක ගෙදර ඉන්න ළමයාට අරන් යනවා මේකෙන් පොත් පෙන්සල් ඔක්කොම මේ ව්‍යාපාර දේවල් තමයි අරන් යන්නේ එයා තමයි බඩු දාලා තියෙන කඩේට බුක් ෂොප් එක එයාගේ නමුත් එයාගේ බඩු එයා විසින්ම ගන්න ගියොත් ව්‍යාපාරයක් ඉතුරු වෙනවද මේ ව්‍යාපාරය කියන එකක ඉතුරු වෙනවද නෑ ඔන්න ඕක හින්දා අපි කියනවා එහෙම ව්‍යාපාරයයි අයිතිකරුයි එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් කියලා පැහැදිලිද ඒ මොකක්ද ඒ කිව්වේ ව්‍යාපාරය කරන්නේ අයිතිකරු නම් ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නෙක් වෙන්නේ කොහොමද සර් එක්කෙනෙක් නෑ දෙන්නේ ඇයි මන් දෙන්නෙක් කියන්නේ ව්‍යාපාරයයි අයිතිකරු එක්කෙනෙක් වුණොත් ළමයි කවදාවත් ව්‍යාපාරයක් ඉස්සරහට යන්නේ නැහැ. වැඩි කල් තියෙන්නේ නැහැ. හේතුව අපි අපේ දේවල් පාවිච්චි කරනවා. එහෙනම් ව්‍යාපාරේ පටන් ගත්ත එක්කනත් එයාගේ ව්යාපාර දේවල් ඉවර වෙනකම් පාවිච්චි කරයි. නේද? ව්‍යාපාරයක් තියෙනවද එතකොට? නෑනේ. එයාට කැමති දේවල් අරන් යනවා. එතකොට ව්‍යාපාරයක් තියෙන්නේ නැහැ. අන්න ඒක වළක්වන්න. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරන්න. ව්‍යාපාරයක් කියන එකක් ඉස්සරහට යන්න නම් ඒක වෙනම ස්වාධීන වෙන්න ඕන කියලා. අපි කියනවා ස්වාධීන ඒකකයක්. මේකට වෙනම සංකල්ප තියෙනවා. අපි ඉස්සරහට සංකල්ප කතා කරමු. දැනට මම මේ අයිඩියා එකක් දෙන්න ඔයාලට. ව්‍යාපාරය වෙනම ස්වාධීන ඒකකයක් විදිහට සලකලා කටයුතු කරන්න කියලා අපිට කියනවා. ගිණුම් කරණි. එතකොට මේකට කියන සංකල්පය තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. මේ ඒකක සංකල්පයට අනුව කියනවා ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නේ. මොකද්ද? ඒකක සංකල්පය. ඒකක සංකල්පේ ව්‍යාපාර ඒකක සංකල්පේ. මේ ඒකක සංකල්පෙන් කියනවා ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නේ. එහෙනම් ව්‍යාපාරයේ තියෙන දේවල් අයිතිකරුට කැමති විදිහට ගන්න පුළුවන්ද? බෑ. එහෙම ගත්තොත් මොකද වෙන්නේ? ඒකටත් අපි නමක් කියනවා. එහෙම ගත්තොත් අපි කියනවා ගැනිලි කියලා. මොන ගැනිලි. ගැනිලි. හරියට වචන ලියන්න ඕනේ ගැනිලියා. හරිද? ගැනිලි. එතකොට ව්‍යාපාර ඒකක සංකල්පය ඇතුලේ මෙන්න මේ ගැනිලි සිදුවීම වළක්වන්න තමයි මේ සංකල්පය බිහි වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. නැත්තම් ළමයි ඔයාලා ව්‍යාපාරයක් පටන් අරන් දිගටම කරන් යද්දී ඔයාලට එක ආශාවන් එනවා. පොඩි ආතල්. ඒ ආතල් වලට ව්‍යාපාරයේ දේවල් පාවිච්චි කරොත් ව්‍යාපාරේ තියෙන්නේ නෑ ළමයි. අන්න ඒක වළක්වන්න මේ ඒකක සංකල්පය ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආතල් වලට ඔයාලා ගන්නේ පොඩි ආශාවන් වලට අපි කියනවා ගැනිලි කියලා. හරිද? ගැනිලි කියලා. ඒ මොනවාද? ව්‍යාපාරයෙන් මොනාහරිම දෙයක්. මොනාහරිම සම්පතක්. සල්ලි විතරක් නෙමෙයි. ඕනම දෙයක් අයිතිකරු තමන්ගේ පෞද්ගලික දේවල් වලට ගත්තොත් අපි ඒකට කියනවා ගැනිලි කියලා. එතකොට මේ ගැනිලි කියන්නේ සම්පත් අඩුවීමක්. පැහැදිලිද? සම්පත් අඩුවීම. ඒක ව්‍යාපාරයට හොඳද නැද්ද? හොඳ නැහැ. ව්‍යාපාරයට හොඳ නැහැ. හරි.
එන්න වියදම පැත්තට. මම පැහැදිලි කරේ වියදමට මේක සම්බන්ධයි. ඒකයි. වියදමෙත් මෙන්න මේ ලක්ෂණ ටික මෙහෙමම තියෙනවා. කිසි වෙනසක් නැහැ. වියදම කියන්නේ මේ ලක්ෂණ ටිකම තමයි. මොනවාද ලක්ෂණ ටික? ආර්ථික ප්‍රතිලාභ මොකද වෙන්නේ? දැන් මේකේ ඉහළ ගියා. ඔයාලට වචනේම තේරුම තේරෙනවනේ. ආදායමක් කියන්නේ හොඳයිනේ. වියදමක් කියන්නේ හොඳ නෑ. පාඩුයි. එහෙනම් ආර්ථික ප්‍රතිලාභ මොකද වෙන්නේ? පහළ යාමක්. එහෙනම් ලියමු අපි. ආර්ථික ප්‍රතිලාභ පහළ යාමක්. ආර්ථික ප්‍රතිලාභ පහළ යාමක්. හරිද? ආර්ථික ප්‍රතිලාභ පහළ යාමක් තමයි වියදමකදී වෙන්නේ. ඊළඟට දෙවෙනි ලක්ෂණය බලන්න. දෙවෙනි ලක්ෂණය වත්කම් ඉහළ යාමක් වෙනවා ආදායමේදී. වියදමේදී මොකද වෙන්නේ? මේකේ අනිත් පැත්ත. වත්කම් පහළ යාමක් සිද්ධ වෙනවා. වත්කම් පහළ යාමක්. හරි. තුන්වෙනියට වගකීම් පහළ යාමක්. ආදායමකදී වගකීම් පහළ යාමක් තමයි වෙන්නේ. නමුත් වියදමකදී වගකීම් ඉහළ යාමක් සිද්ධ වෙනවා. එහෙනම් වගකීම් ඉහළ යනවා. හරි? වගකීම් ඉහළ යනවා. වියදමකදී. අවසානයේදී මොකද වෙන්නේ? මේ හැම එකක්ම ඕන එකක් වුණා. මේ තුනෙන් ඕනම දෙයක් වුණොත් අවසානයේ මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා ආදායමේදී. එහෙනම් ඒක අනිත් පැත්ත. මේ ඕනම එකක් වුණොත් අවසානයේ හිමිකම අඩු වෙනවා. එහෙනම් තේරුම් ගන්න ආදායමක තියෙන ලක්ෂණවල අනිත් පැත්ත තමයි වියදමේ තියෙන්නේ. පැහැදිලිද? ආදායමේ ආර්ථික ප්‍රතිලාභ ඉහළ යනවා. වියදමේ ආර්ථික ප්‍රතිලාභ පහළ යනවා. ආදායමේ වත්කම් ඉහළ යනවා. වියදමේ වත්කම් පහළ යනවා. ආදායමේ වගකීම් පහළ යනවා. වියදමේ වගකීම් ඉහළ යනවා. අවසානයේ මෙන්න මෙච්චරයි රිසල්ට් එක. අවසානයේ වෙන්නේ මෙන්න මේක. මොකද්ද? ආදායමේදී හිමිකම වැඩි, වියදමේදී හිමිකම අඩු වෙනවා. ආදායමේදී හිමිකම වැඩි වෙනවා, වියදමේදී හිමිකම අඩු වෙනවා. පැහැදිලි නේද? හරි. බලන්න ටියුට් එකට එන්න. අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීමක් නොවන. මේ වචනේ තේරුම තමයි මේ ගැනිලි කියන එක තමයි මේ අයිතිකරුවන්ට බෙදා හැරීමක් කියලා කියන්නේ. ගැනිලි, ලාභාංශ අලුත් වචන. වචන ටික විතරක් නිකන් අහගන්න. තේරුම දැනගන්න ඕනේ නැහැ. තේරුම අපි පස්සේ දැනගමු. හිමීට දැනගමු. ගැනිලි කියන එක නම් දැන් පැහැදිලිනේ. අයිතිකරු ව්‍යාපාරයෙන් මොන හරිම දෙයක් ගත්තොත් ඒක ගැනිලි. හරි. එතකොට මේ ගැනිලි කියන්නේ වියදමක්ද? නැහැ. මේක වියදමක් නෙමෙයි. මේක අයිතිකරුවනේ ගන්න. අයිතිකරු ගන්න දෙයක් නෙමෙයි. මේක වියදමක් නෙමෙයි. ඒ හින්දා මේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් කියන එකේ අර්ථය තමයි මේ ගැනිලි, ලාභාංශ මේ වගේ දේවල්. ලාභාංශ කියන එක අපි සමාගම් පාඩමේ හොඳටම කතා කරනවා. බය වෙන්න එපා. හරි. ලාභයෙන් දෙන පොඩි ප්‍රමාණයක් කියලා හිතන්නකො සරලව. ලාභයෙන් දෙන ප්‍රමාණයක්. හරි. ලාභයෙන් පොඩි කොටසක්. එතකොට මේවත් අයිතිකරුවන් ගත්තොත් මේක වියදමක් වෙන්නේ නැහැ. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. ලාභාංශ කියන්නේ වියදමක් නෙමෙයි. පැහැදිලිද? හැබැයි හිමිකම අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු වෙන හැම එකක්ම වියදමක් කියලා ගන්න පුළුවන්ද? බෑ ගන්න බෑ. මතකද ආදායමේදීත් අපි කිව්වා හිමිකම වැඩි වෙන හැම එකක්ම ආදායමක්ද? නෑ. හේතුව අයිතිකරු ප්‍රාග්ධනයක් යොදනවා. මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. අයිතිකරු ප්‍රාග්ධනයක් යොදනවා. එයාගේ අයිතිය වැඩි වෙනවා. ඒ අයිතිය වැඩි වුණා, හිමිකම වැඩි වුණා කියලා ආදායම විදියට ගන්න පුළුවන් මේ හිමිකම ප්‍රාග්ධනෙ බෑ. ගන්න බෑ. එහෙනම් මතක තියාගන්න ගැනිලි කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ප්‍රාග්ධනේ අනිත් පැත්ත ගැනිලි.
ප්‍රාග්ධනයක් යොදනවා කියන එක වෙන්නේ වැඩි වෙනවා කියන එකනේ. කැලණි කියන්නේ අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. නමුත් හිමිකම අඩු වෙනවා කියලා මේකේ තේරුම වියදමක් වෙන්නේ නැහැ. වියදමක් වෙන්නේ නැහැ. හරි. බලන්න කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථික ප්‍රතිලාභයන්ගේ පහළ යාම. ඒක අපි මෙතන කිව්වේ ආර්ථික ප්‍රතිලාභ පහළ යනවා. ආර්ථික ප්‍රතිලාභ පහළ යාම. අනිත් එක මොකද්ද? ගලා යාමක්. ගලා යාමක්. පහළ යාමක් නැත්නම් ගලා යාමක්. වත්කම් අඩුවීමක්. වත්කම් වල පහළ යාමක්. වගකීම් නැත්නම් බැරකම් ඉහළ යාමක්. වගකීම් නම් වැඩි වෙනවා වියදමේ. වගකීම් වැඩි වීමක්. හෝ මේ ඕනම ප්‍රතිඵලයක් හින්දා හිමිකම මොකද වෙන්නේ? අඩුවීමක්. අපි වියදමක් කියලා කියනවා. මේවා හයිලයිට් කරගන්න. නිර්වචන. ආදායම නිර්වචනේ, වියදමේ නිර්වචන මේවා මේ නිර්වචන විදිහට පාඩම් කරගන්න එපා. මේ වගේ පොයින්ට් අවුට් කරගන්න. මේ පොයින්ට් අවුට් කරගත්තාම මොකද වෙන්නේ? ඔයාලට පොයින්ට් එක මතක් කරගන්න පුළුවන් නේ. නිර්වචන බොරුවට නිකන් කටපාඩම් කරලා තීරමක් නෑ. ඒකේ තියෙන මෙන්න මේ වගේ අදහස් තුන මතක තියාගන්න. අදහස් 4 3 අදහස් 5ක් නම් 5 මතක තියාගන්න. එතකොට ඔයාලට ඕන විදියට නිර්වචන ඒ වෙලාවට නිර්මාණය කරගන්න පුළුවන්. කටපාඩම් කරන්න දෙයක් නෑ. මේව අනිවාර්යෙන් වැදගත්. භාගයට අහලා තියෙනවා. එහෙනම් නිර්වචන අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. ඒ ඔළුවේ තියෙන්න මේ වගේ ඔළුවේ තියාගන්න. පොයින්ට් කරගන්න. හරි? හරි. ඊට පස්සේ බලන්න උදාහරණ දීලා තියෙනවා. ඊට කලින් කියනවා වැය සහ අලාභ යන දෙකම වියදම් විදිහට සලකන්න. මම කිව්වා ඒක දෙකක්. නමුත් මෙතනදී විතරක් ඒක සලකන්න වියදම් අලාභ කියන්නේ එකක් විදිහට. හරි. උදාහරණයක් විකුණුම් පිරිවැය. ව්‍යාපාරයක ප්‍රධානම වියදම තමයි විකුණුම් පිරිවැය. එතකොට මේ විකුණුම් පිරිවැය කියන්නේ වියදම. ඊළඟට ණය පොලි. ණය පොලි කියන්නේ මොකද්ද? අපි බැංකුවණක් අරගන්න ලෝන් එකක් ගන්නවා. ඒකට ඉන්ට්‍රස්ට් එකයි කරනවා නේ. ඒ ඉන්ට්‍රස්ට් එක මොකද්ද? පොලිය. වියදම. එහෙනම් ඒ ඉන්ට්‍රස්ට් එක වියදම. බොල් ණය කියන එක මම ගිය සතියේ කිව්වා. යම් ප්‍රමාණයකට කිව්වා. මොකද්ද බොල් ණය කියලා කියන්නේ? ණය ගැතියෝ කියලා જાතියක් ඉන්නවනේ. කවුද බොලේ ණය ගැතියෝ කියන්නේ කියලා බලයිද? කවුද ණය ගැතියෝ කියන්නේ? මං කිව්වා. ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරය ණයට විකුණලා. ව්‍යාපාරය අදාළ පුද්ගලයන්ට ණයට විකුණලා. නමුත් එයාලා තවම අපිට සල්ලි දීලා නැහැ. ණයට තමයි මේ ගනුදෙනු වෙලා තියෙන්නේ. එතකොට එයාලා අපිට සල්ලි දෙන්න ඕනේ. නේ? ණය ගැතිය කියන්නේ එයාට. ව්‍යාපාරයට සල්ලි දෙන්න ඉන්න එක්කෙනා. ව්‍යාපාරයට සල්ලි ලැබෙන්න තියෙන එක්කෙනෙක් තමයි ණය ගැතිය කියලා කියන්නේ. එහෙනම් මේ ණය ගැතියා මුදල් ගෙවන්නේ නැතිව එකපාරට බංකොලොත් වුණා. කර කියාගත නොහැකි තත්ත්වයටපත් වුණා. අන්ත අසරණ වෙනවා කියලා කියන්නේ. මුකුත්ම ගන්න බෑ. එයාගේ දීපල විකුණලවත් නුනාවත් කරලා එයාගෙන් සල්ලි ගන්න බැරි තත්ත්වයක් එනවා. අන්න ওই තත්ත්වයට අපි කියනවා බොල්නයක් වෙනවා කියලා. එතනින් එහා අපිට කරන්න දෙයක් නැහැ. කොච්චර මුදලක් අපිට ලැබෙන්න තිබ්බත් ඒ පුත්කලයාගෙන් ඒක අය කරගන්න බෑ කියලා ඔප්පු වුණොත් මේක නඩු මාර්ගයට යන්න වෙනවා ළමයා. නිකන් අපිට ඔප්පු කරන්න බෑ. නඩු මාර්ගයට ගිහිල්ලා එයාගෙන් ඒක ඔප්පු වුණොත් බංකොලොත් භාවය ඔප්පු කරන්න පුළුවන් වුණොත් අපිට මුදල් ගන්න බෑ. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඒ ණය කපා හරින්න තමයි වෙන්නේ. අපිට පාඩු. ව්‍යාපාරයට පාඩුයි. ඒ පාඩුවක් විදියට අපි ඒක සඳහන් කරගන්නවා. එහෙනම් බොල් ණය කියන්නේ වියදමක්. හරි? ඊළඟට බලන්න. ප්‍රචාරණ වියදම්. ඔය දැකලා තියෙන ටීවී එකේ තියෙන ප්‍රචාරණ දැන්වීම. ඔයාට ඉතින් වියදමක් දරනවා ලොකු පරිමාණෙන්, සුළු පරිමාණෙන්, එක පරිමාණ වලින් දරනවා. එතන මේවා ඒ අදාළ ව්‍යාපාර වලට වියදම්. ඊළඟ විදුලි ගාස්තු, විදුලි බිල්පත වියදමක් නේ. වියදම් නම් ළමයි ව්‍යාපාරට රාශියක් තියෙන්න පුළුවන්. මෙච්චරයි කියන්න බෑ. මම මේ කිහිපයක් බොහොම අතලොස්සක් දාලා තියෙන්නේ. ඒතර අපි ඉස්සරහට ඉගෙන ගමු වියදම් වල නම් රාක්ෂණය, විදුලිය, එක වියදම් රාශියක් තියෙනවා. ව්‍යාපාරයේ දුරකථන එක දේවල්. හරි? ඒත් එකම අලාභත් තියෙනවා. දැන් අපි ආදායම් වල ඉගෙන ගත්තා ලීබඩු විකිණීමේ ලාභ කියන එක. ලීබඩු විකිණීමේ ලාභ. අපි ඒකත් ආදායම් හැටියට දැම්මා. එහෙනම් මේකම අනිත් පැත්ත. ඒ ලීබඩු විකුණන අලාභ වුණොත් වියදමක් හැටියටත් ඒක පෙන්වන්න ඕනේ. එහෙනම් අලාභ වුණොත් වියදම්, ලාභ වුණොත් ආදායම්. හරිනේ? දෙකම එකක් කියලා අපි සලකමු දැනට. හරි. එහෙනම් අපි දැන් විචල්යන් පහක් කතා කරලා තියෙනවා. මොනවාද පහ?
ටගල මතක් කරගන්න. පළවෙනි එක වත්කම්. ඊළඟට වගකීම්, හිමිකම්. අද කතා කරා ආදායම් වියදම්. එනම් විචල්යන් පහයි. විචල්යන් පහයි. මේ විචල්යන් පහ ඔළුවේ තියාගෙන මතක තියාගෙන මොනවාද මේවල අර්ථය මොනවාද මේවල තේරුම් කියලා මතක තියාගෙන අපි ප්‍රශ්නයකට යනවා. එහෙනම් ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නය බලන්න. දහම් කියලා යන්ත්‍ර පරිගණක යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්. මෙයාගේ මාර්තු මාසයට අදාළ ගනුදෙනු ටික දීලා තියෙනවා. මේ ගනුදෙනු වලින් අපෙන් ඉල්ලනවා අවශ්‍ය වන්නේ කියන්නේ ඉල්ලන ප්‍රශ්නය පහත ගිණුම් කරන සමීකරණයට ඉහත ගනුදෙනු ආදේශ කරන්න. මේ තියෙන්නේ මොකද්ද? ප්‍රධාන ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි ප්‍රාග්ධනීය ධන වගකීම්. මේ සමීකරණයට දාන්නලු. හරි. බලමු අපි කොහොමද දාන්නේ කියලා. මම මේ ටික මකන්නම්. හරි. හරි. ඔන්න දැන් තමයි අපි ගණන් වලට එන්නේ ළමයි. දැන් තමයි අපි ගැටලු වලට එන්නේ. හරි. හරි. එතකොට බලන්න ප්‍රශ්නය හොඳට කියවන්න. ගනුදෙනු තියනවා ළමයි 1 2 3 4 5 6 7 8 9 10. ගනුදෙනු 10ක් තියෙනවා. මේ මොනවාද මේ ගනුදෙනු? ගනුදෙනු කියන්නේ මොනවාද කියලා මම කියන්නවා පළවෙනි පාඩම ඉවරෙද්දී. අන්තිම හරිය. ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? සිද්ධියක් කියන්නේ මොකද්ද කතා කරන්නේ? මේ තියෙන්නේ ගනුදෙනු. උදාහරණ කියලා හිතන්නකෝ. මේ ගනුදෙනු ටික අපි මේ සමීකරණයට දාගන්න ඕනේ. මුලින්ම ප්‍රශ්නේ දාගන්න. ප්‍රශ්න 1. ප්‍රශ්න 1. මම සමීකරණේ ලියා ගන්නවා. හරි? මම සමීකරණේ ලියා ගන්නවා. සමීකරණේ ලියා ගන්නවා. මොකද්ද මගේ සමීකරණය? වත්කම් සමානයි වත්කම් සමානයි ප්‍රාග්ධනීය ධන වගකීම්. ප්‍රාග්ධනීය ධන වගකීම්. මේක තමයි මගේ සමීකරණය. මේක තමයි මගේ සමීකරණය. හරි. මෙයාට දෙය මම ආදේශ කරගෙන යනවා. හරිද? කෙලින් ලියන්න ඕනේ ළමයි. ඉඩ තියන්න ඕනේ. හරි? මේ අයිතම 3 අතර ඉඩ තියන්න හොඳට. අපි මේ කෙලින් තමයි ගණදෙනු සටහන් කරන්න යන්නේ. හරි. පළවෙනි එක රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධනය යෙදවීම. පළවෙනි එක. දැන් මම ගණදෙනු කියලා දෙනවා. එතකොට හොඳට අහගන්න මේවා එකම මේ දේවල් තමයි කැඩෙක් කියන්නේ. රුපියල් ලක්ෂයක ලක්ෂ 10ක ප්‍රාග්ධනය යෙදවීම. දැන් මේ ප්‍රාග්ධනය යොදවන්නේ කවුද? අපි කතා කරන්නේ ප්‍රාග්ධන සම්බන්ධයෙන්. ඊයේ සතියේ. කවුද මේ ප්‍රාග්ධන යොදනවා කියන්නේ? අයිතිකරු. මේ අයිතිකරු ප්‍රාග්ධන යොදනවා. එතකොට මොකද වෙන්නේ මෙයාගේ අයිතිය? ඔන්න මෙයාට අයිතියක් කියනවා ව්‍යාපාරය සම්බන්ධයෙන්. මෙයාට අයිතියක් කියනවා ව්‍යාපාරයට. එහෙනම් අපි කියනවා මෙයා ව්‍යාපාරය පටන් ගද්දී දාන මුදල මෙයාගේ ප්‍රාග්ධනය මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අයිතිය තමන් සතු කරගන්න දාන මුදලක් හැටියට. එහෙනම් මොකද වෙන්නේ? මේ යොදන්නේ මොනවාද? රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනය. මේ ලක්ෂ 10ක ප්‍රාග්ධනය කියන එකේ තේරුම මොකද්ද? මුදල. මේ මුදලක් යොදලා තමයි ව්‍යාපාරේ පටන් ගන්න. එහෙනම් රුපියල් ලක්ෂ 10ක මුදලක් තමයි මෙයා ප්‍රාග්ධන විදිහට දාන්නේ. පැහැදිලිද? එහෙනම් මොකද වෙන්නේ? මුදල් කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් මතක් කරගන්න. මුදල් කිව්වම මොකද්ද මතක් වෙන්නේ? අර අපි පහක් ඉගෙන ගත්තානේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මුදල් කියන්නේ මොකද්ද? වත්කමක්. එහෙනම් මේ වත්කම් වැඩි වෙනවා. වැඩි වෙනකොට තමයි අපි ධන ලකුණ පාවිච්චි කරනවා. ඉගෙන ගන්න. වැඩි වෙනකොට මොකද කියන්නේ? ධන ලකුණ. වැඩි වේ කියලා ලියන්නත් පුළුවන් වරහන් ඇතුලේ. අපි එහෙම අවශ්‍යතාවයක් නැහැ. වැඩි කිරීම දාමු. එකතු කිරීම දාමු. වැඩි වෙනවා නම් එකතු කිරීම දානවා. අඩු වෙනවා නම් අඩු කිරීම ලකුණ දානවා. එහෙනම් එකතු වෙනවා වත්කම් යටතේ මොනවාද? මුදල් කීයක්ද? ලක්ෂ 10ක්.
මම වරහන් ඇතුලේ මුදල් කියලා ලියන්න. සමානයි ලක්ෂ 10ක් වැඩි වුණා. මොනවාද වැඩි වුණේ? මුදල්. වත්කම් තමයි. මොන වත්කමද? මුදල්. වරහන් ඇතුලේ දැන්. දැන් මේක යොදන්නේ මොකක් හැටියටද? ප්‍රාග්ධනයේ හැටියට. ප්‍රාග්ධනයේ හැටියට යොදනවා කියන එකේ තේරුම ප්‍රාග්ධනයත් වැඩි වෙනවා කියන එක නේද? ඔව්. ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය වැඩි කරලා පෙන්නන්න. ප්‍රාග්ධනය වැඩි කරලා පෙන්නන්න. රුපියල් ලක්ෂ 10යි. වරහන් ඇතුළේ ලියන්න ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. මේ මොකද්ද ප්‍රාග්ධනය? මේ ලක්ෂ 10 යොදන්න මොකක් හැටියටද? ප්‍රාග්ධනයේ හැටියට. දැන් වගකීම් මේ සමීකරණයේ මේ ගනුදෙනුවේ තියනවද? වගකීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් එයාව හිස්ව තියන්න. එයාට මුකුත් නැහැ. පැහැදිලිද? ඔන්න අපි පළවෙනි ගනුදෙනුව සටහන් කරා. තේරුම් ගන්න. වත්කමක් යොදනවා රුපියල් ලක්ෂ 10ක ප්‍රාග්ධනයේ විදියට. මුදල් තමයි යොදවන්නේ. එහෙනම් මුදල් කියන්නේ වත්කමක්. හරි? වත්කම් යටතේ මම වැඩි කරලා පෙන්නනවා ලක්ෂ 10ක්. වරහන් ඇතුලේ දානවා මොකද්ද මේ ලක්ෂ 10 මුදල්. සමානයි මොකද්ද මේ ප්‍රාග්ධනයක් හැටියට තමයි මේ මුදල යොදන්නේ. ප්‍රාග්ධනයක් විදියට. එහෙනම් මේ වත්කම යොදන්නේ ප්‍රාග්ධනයේ විදියට. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 10ක්. වරහන් ඇතුලේ ප්‍රාග්ධනය. හරිද? දැන් හැමතිස්සෙම මේ ගනුදෙනුවක් දැම්මට පස්සේ බලන්න මේ දෙපැත්ත බැලන්ස් වෙනවද කියලා. මේ සමීකරණي සමාන ලකුණෙන් දෙපැත්ත මේ දෙපැත්ත බැලන්ස් වෙනවද කියලා බලන්න. බලන්න මේ සෝරි වම් අත පැත්තයි දකුණු අත පැත්තයි බැලන්ස් වෙනවා. ලක්ෂ 10යි ලක්ෂ 10යි. එහෙනම් අපි දාලා තියෙනවා හරි සංඛ්‍යාත්මකව. ගැරන්ටි එක හරි. හරි. හරිම කියන්න බෑ. වැරදියටත් දාන්න පුළුවන් බැලන්ස් වෙන්න. ඒතර සංඛ්‍යාත්මකව හරි. මගේ වත්කම් පැත්ත හරි. මේ ප්‍රාග්ධනය දන වගකීම් පැත්තේ ප්‍රාග්ධනයේ පැත්ත හරි. වගකීම නැහැනේ. ඒක බිඳුවයි. හරිද? ඊළඟ මම දෙවෙනි එකට එනවා. රුපියල් ලක්ෂ 12ක බැංකු ණයක් ලබා ගැනීම. උන බැංකු ණයක් අරගෙන තියනවා ළමයි ලක්ෂ 12ක්. මේ යොදපු ප්‍රාග්ධනයේ ව්‍යාපාරේ පටන් ගත්තා. දැන් මේ ව්‍යාපාරේ කරගෙන යද්දී මුදල් මදි වෙනවා. මදි වෙද්දී ඔන්න ලෝන් එකක් ගන්නවා. දැන් ලෝන් එක ගද්දි මොකද වෙන්නේ? ලෝන් එක ගන්නේ කොහෙන්ද? බැංකුවේ. බැංකුව කියන්නේ කවුද? වෙනම පාර්ශවයක්. වෙනම පාර්ශවයක්. ව්‍යාපාරයට පිටින් ඉන්න පාර්ශවයක්. ඔන්න එයාගෙන් බැංකු ණයක් ගන්නවා ව්‍යාපාරයට. දැන් මොකද වෙන්නේ? අන්න ඒ පුද්ගලයාටත් අයිතියක් ඇති වෙනවා ව්‍යාපාරය සම්බන්ධයෙන්. කාටද පුද්ගලයා කියන්නේ? බැංකුවට. දැන් බැංකුවටත් ව්‍යාපාරේ අයිතියක් හැදෙනවා. මොකද බැංකුව තමයි මේ මුදල ලබා දෙන්නේ. එහෙනම් මුදලක් හම්බ වෙනවා බැංකු ණය කියලා. මුදල් කියන්නේ මොකද්ද? වත්කමක්. වත්කමක්. එහෙනම් දෙවෙනි ගනුදෙනුවේදී වත්කමක් තමයි ඇති වෙන්නේ. රුපියල් ලක්ෂ 12යි. රුපියල් ලක්ෂ 12ක වත්කමක් වැඩි වෙනවා. මේ මොකද්ද මේ වත්කම? මුදල්නේ හම්බෙන්නේ. වෙන මොකද බැංකුවෙන් හම්බෙන්නේ නැහැනේ. බඩු බාහිර හම්බෙනවද? වෙන මොන හරි බඩු වගේක් හම්බෙනවද? නැහැ. මුදල් හම්බෙන්නේ. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ බලන්න මේ වත්කම ව්‍යාපාරයට ලැබෙන්නේ කොහෙන්ද? බැංකුවෙන්. බැංකුවෙන් කියන්නේ බැංකු ණයක් මගින් නේ. බැංකු ණයක් මගින්. බැංකු ණය කියන්නේ මොකද්ද? බැංකු ණය කියන්නේ වගකීමක්. මේ ණය කවදා හරි අපි ගෙවන්න ඕනේ. නේද? අනාගතයේ ප්‍රතිලාභ අඩු වෙනවා අපි. වත්කම් ගලාගෙන යනවා. මතකනේ වගකීම ලක්ෂණ? එහෙනම් වගකීමක් ඇති වෙනවා. අපි ඇති වෙනවට ධන ලකුණ තමයි දාන්නේ. වගකීමක් ඇති වෙනවා වැඩි වෙනවා කියන එකේ තේරුම ධන ලකුණ. අඩු වෙනවා නැති වෙනවා කියන එකේ තේරුම ඍණ ලකුණ. පැහැදිලිද? එහෙනම් ඔන්න මුදලක් බැංකු ණයක් විදිහට හම්බුණා බැංකු ණය. එහෙනම් බැංකු ණය කියන්නේ වගකීමක්. එහෙනම් වගකීමත් වැඩි වෙනවා ලක්ෂ 12කින්. වරහන් ඇතුලේ ලියන්න බැංකු ණය. බැංකු ණය. බැංකු ණයක් තමයි අපිට හම්බුනේ. බැංකු ණයක්. හරි. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි. මොකද තුන්වෙනි එක කියන්නේ? රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පත් කිනුමක ආයෝජනය කිරීම. දැන් ව්‍යාපාරයේ තියෙන මුදල් ළමයි. මේ මුදල් දැන් කොච්චරක් තියෙනවද?
ලක්ෂ 10ක් දැම්මා අයිතිකරු. තව ලක්ෂ 12ක් ගත්තා බැංකුවේ. දැන් ළමයි ලක්ෂ 22ක් තියෙනවා. ලක්ෂ 22ක් තියෙනවා. මේ ලක්ෂ 22කින් රුපියල් ලක්ෂ 5ක් අරන් ගිහිල්ලා ඔන්න බැංකුවේ තැන්පත් කරනවා. මොකද්ද? ස්ථාවර තැන්පත් ගිණුමක. ස්ථාවර තැන්පත් ගිණුමක තැන්පත් කරනවා. මේක කොහොමද ගිණුම් කරන සමීකරණය පෙන්වන්නේ කියලා අහනවා. කොහොමද පෙන්වන්නේ? දැන් මොකද වෙන්නේ මේ අපි ගාව තියෙන ලක්ෂ 22 මුදලට මේකෙන් රුපියල් ලක්ෂ 5ක් අඩු වෙනවා. එහෙනම් අපි අඩු කරමු. මේ මුදල් ටික අරන් යනවනේ. අඩු කිරීම ඍණ ලකුණ ලක්ෂ 5යි. ලක්ෂ 5යි. ලක්ෂ 5ක් අඩු වෙනවා. මොනවාද අඩු වෙන්නේ? මුදල්. සමානයි. මේ මුදල කොහෙටද අරන් යන්නේ? මොකක් කරන්නද මේ මුදල යොදන්නේ? ස්ථාවර තැන්පත් කිනුමක තැන්පත් කරා. බැංකුවට අරන් යන්නේ. එහෙනම් මේ ස්ථාවර තැන්පත් කිනුම කියන්නේ ව්‍යාපාරයේ තවත් එක්තරා විදිහක මොකද්ද? වත්කම. තවත් එක්තරා විදිහක වත්කම. නේද? දැන් හිතන්න ඔයාගාව අමතර මුදලක් තියෙනවා රුපියල් ලක්ෂ 10ක්. ඔයා කරන්නේ බැංකුවට කියලා තමන්ගේ ස්ථාවර තැන්පත් කිනුම හදලා ඒක තැන්පත් කරනවා. ඉතින් මේ මුදල ඔයාට අර කාල සීමාවට පස්සේ ගත්තා කියන්නේ. අදාළ කාල සීමාවට පස්සේ. එතකොට ඒ මුදල ඔයාගේ මොකක් කියලාද ඔයා සලකන්නේ? මේක මගේ නෙමෙයි. බැංකුවේ දැම්මට පස්සේ මගේ නෙමෙයි වෙනවද? නෑ. ඔයාගේ තමයි. එහෙනම් මේකත් එහෙමමයි. ව්‍යාපාරයේ ලක්ෂ 5 අරගෙන ගිහිල්ලා ස්ථාවර තැන්පත් කිනුමේ දැම්මා කියන්නේ එයාගේ නෙමෙයි වෙන්නේ නෑ. එයාගේ තමයි. ව්‍යාපාරයේ මුදල් තමයි. නමුත් ව්‍යාපාරය ඇතුලේ නෑ. ඒකයි මේ ව්‍යාපාරය අඩු කරේ. ව්‍යාපාරය ඇතුලේ නෑ. දැන් තියෙන්නේ කොහෙද? බැංකු ගිණුමේ. එහෙනම් බැංකු කියන වත්කම වැඩි වෙනවා. බැංකු කියන වත්කම වැඩි වෙනවා. ඔන්න බැංකු කියන වත්කම වැඩි වෙනවා. ලක්ෂ 5කින් වරහන් ඇතුලේ දාන්න බැංකු කියලා. දැන් ෂුවර් නැත්තම් බලන්න. බැලන්ස් වෙනවද කියලා. බැලන්ස් වෙනවද කියලා මම එක සමාන කිරීමක් දැම්මම ඇති ළමයි. දෙකක් දාන්න එපා මොකද එතකොට පැහැදිලි නැති වෙනවා. හරි නේද? බැලන්ස් වෙනවද කියලා බලන්න. මොකද වෙලා තියෙන්නේ ලක්ෂ 5ක් වත්කම් වලින් අඩු වෙලා ආය ලක්ෂ 5ක් වත්කම් වලට වැඩි වෙලා බැංකු කියලා වත්කම. මුදල් කියලා වත්කම අඩු වෙලා බැංකු කියලා වත්කම වැඩි වෙනවා. එකම පැත්තේ ධනයි ඍණයි වෙලා අවුලක් නැහැ සමානයි. කැපිලා යනවා බිඳුවයි. කැපිලා ගියාම බිඳුවයි. වෙනසක් ඇති වෙන්නේ නැහැ. හරි. හතරවෙනි ගනුදෙනුව. පරිගණක අලුත් ඇඩියාවෙන් රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලැබීම. පරිගණක අලුත් ඇඩියාවක් කරලා තියෙනවා. මේ ව්‍යාපාරයත් පරිගණක අලුත් ඇඩියා කරන ව්‍යාපාරයක් නේද? කම්පියුටර්ස් රිපෙයාර් කරන එකක් නේ. මේ රිපෙයාර්ස් වලින් හම්බෙලා තියෙනවා රුපියල් ලක්ෂ 15ක ආදායමක්. ඔන්න ආදායමක් හම්බෙලා තියෙනවා. ආදායමක ලක්ෂණ මේ ටිකකට කලින් අපි කතා කරා. මොනවාද ලක්ෂණ? ආර්ථික ප්‍රතිලාභ වැඩි වෙන්න ඕනේ. ඉහළ යන්න ඕනේ. වත්කම් නැත්නම් වත්කම් ඉහළ යන්න ඕනේ. නැත්නම් වගකීම් අඩු වෙන්න ඕනේ. මේ ඕන දෙයක් වුණාට පස්සේ මොකද වෙන්නේ අන්තිමට? හිමිකම වැඩි වෙන්න ඕනේ. එහෙනම් ප්‍රධානම දේ තමයි හිමිකම වැඩි වෙන එක. හිමිකම කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනයට. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕනේ මුලින්ම. ආදායමක් කිව්ව ගමන් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕනේ කියලා ඔලුවට ගන්න. හරි. කීයද රුපියල් ලක්ෂ 15ක්. ලක්ෂ 15කින් ප්‍රාග්ධනය වැඩි වෙනවා. වරහන් ඇතුලේ දාගන්න. මොකද්ද මේ ආදායමේ නම? පරිගණක අලුත් වැඩිය. අපි අලුත් වැඩිය කියලා විතරක් දාමු. අලුත් වැඩිය. පරිගණක අලුත් වැඩිය. දැන් මේ ආදායම හම්බෙන්නේ මොනවා වලින්ද? හරි මොනවා වලින්ද හම්බෙන්නේ ලක්ෂ 15? මුදල් වලින්. වෙන මොනවා වලින් හම්බෙන්නද? හැබැයි චෙක් වලින් හම්බෙන්නත් පුළුවන්. එතකොට බැංකු. හරි? මුදල් කියලා දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. කොහොම හරි ආදායම හම්බෙන්නේ මොකෙන්ද? මුදල් වලින්. ඒක කියලා නැහැ නේද? කියන්නේ නැහැ. ඉතින් අලුත් වැඩි ආදායමක් හම්බෙන්නේ ලක්ෂ 15ක්. පොල් දෙල් වලින් හම්බෙන්නේ නැහැ නේ ළමයි. මුදල් වලින් හම්බෙන්නේ. එහෙනම් මුදල් තමයි හම්බෙන වත්කම. හරි. එහෙනම් ලක්ෂ 15ක් දාගන්න වත්කම් වැඩිවීමක් විදියට මොකද්ද මේ ඇති වෙන්නේ? මුදල් කියන වත්කම. ලක්ෂ 15ක් වැඩි වෙනවා මුදල් කියන වත්කම.
හරි. ඊළඟට එන්නේ. පස්වෙනි එක. ව්‍යාපාරයේ මාසික කුලිය ලෙස රුපියල් 20000ක් ගෙවීම. මොන දැන් වියදම් වලට එන්නයි යන්නේ. කුලිය කියන්නේ මොකද්ද? වියදමක්. කුලිය කියන්නේ වියදමක්. එහෙනම් ඔන්න රුපියල් 20000ක මාසික කුලියක් ගෙවන්න වෙනවා. නේද? ගෙවලා. මේ කුලිය ගෙවන්නේ මොනවා වලින්ද? අපි වියදමක් කියන එක අඳුරගත්ත ලක්ෂණ තුනකින් ඉස්සෙල්ලා වගේමයි. ආර්ථික ප්‍රතිලාභ අඩු වෙනවා. නැත්තම් වත්කම් අඩු වෙනවා. නැත්තම් වගකීම් වැඩි වෙනවා. ඒ මොකක් වුණත් අවසානයේ වෙන්නේ හිමිකම අඩු වෙන එක. එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම වියදමක් කිව්ව සැනින්ම නේද? වියදමක් කියලා අපි දැක්ක ගමන්ම ප්‍රාග්ධනය අඩු කරන්න, හිමිකම අඩු කරන්න ඕනේ. එහෙනම් අඩු කරන්න කීයද? රුපියල් 20000ක්. මේ වියදමේ නම ලියන්න කුලි කියන වියදම තමයි මේ අඩු වෙන්නේ. කුලි. හරි. මේ වියදම ගෙවනවලුනේ. මොකෙන්ද ගෙවන්නේ? මුදල් වලින්. එහෙනම් මේ වියදම මුදල් වලින් ගෙවලා තියෙනවා. එහෙනම් මේ ගෙවලා තියෙන වියදම අපි පෙන්නනවා වත්කම් අඩුවීමක් විදියට. මොකද අපි ඉගෙන ගත්ත වියදමක් නම් මොකද වෙන්න ඕනේ? ආර්ථික ප්‍රතිලාභ අඩු වෙනවා, වත්කම් අඩු වෙනවා, වගකීම් වැඩි වෙනවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? වත්කම් අඩු වෙන එක. එහෙනම් වත්කම් අඩු කරමු. මොකද්ද මේ වත්කම? මුදල්. මුදලින් ගෙවනවා කියන්නේ. නේද? වෙන මොකුත් වලින් ගෙවන්න බෑනේ. මුදල් හෝ බැංකු. මෙතන මුදල් වලින් අපි ගෙවනවා කියලා දාන්න. මුදල් වලින් තමයි අඩු වෙන්නේ. දැන් බලන්න බැලන්ස් එනවා නේද? වම් පැත්තයි දකුණු පැත්තයි බැලන්ස්. ඍණ 20000 මේක හැම ගණුදෙනුතුම බලන්න. මතකයදෝ බලන්න. ඒතර ඔයාලට තේරෙනවා බැලන්ස්ද මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවද කියලා. හරි. ඊළඟට බලන්න ළමයි තම පුද්ගලික කටයුතු සඳහා දහම් රුපියල් ලක්ෂ 2ක් ව්‍යාපාරයෙන් ලබා ගන්නවා. 6 වෙනි එක. තම පුද්ගලික කටයුතු සඳහා. දැන් අපි එහෙම එකක් කතා කරා මේ ටිකකට කලින්. දහම් නෙමෙයි ව්‍යාපාර අයිතිකාරය. එයාට පුළුවන් ද ව්‍යාපාර දේවල් ඕන විදිහට ගන්න? එයාට එහෙම කරන්න බෑ. අපි ඒකට කිව්වා එහෙම කරොත් ඒක ගැනිලි. මේ ගැනිලි කියන එක ව්‍යාපාරයට හොඳ නෑ. ගැනිලි කියන්නේ වියදමක්ද? නෑ. වියදමකුත් නෙමෙයි. පැහැදිලිද? එහෙනම් මේ ගැනිලි කියන එක වළක්වන්න දාලා තියෙනවා සංකල්පය. මොකද්ද? ඒකක සංකල්පය. මම නිකන් මතක් කරේ හරි. එහෙනම් අපි දාමු බලන්න මේ ගැනිල්ලක් වෙලා තියෙන්නේ. හැබැයි ගැනිලි වලත් වියදමේ වගේමයි. හිමිකම අඩු වෙනවා කියලා කිව්වා. එහෙනම් අපි ගැනිලි කියලා දැක්ක ගමන් ප්‍රාග්ධනයෙන් අඩු කරන්න ඕනේ. ලක්ෂ කීයද? 2ක්. සෙල්ලන්නේ ලක්ෂ 2ක් අරගෙන තියෙන්නේ. ලක්ෂ 2ක් තමන්ගේ වැඩවලට අරගෙන. වරහන් ඇතුලේ ලියන ගැනිලි. ගැනිලි කියලා ලියන්න. හරි. ඊළඟට මේ ලක්ෂ 2 ගන්න මොනවා වලින්ද? මුදල්නේ. වෙන මොකුත් දීලා නැහනේ. මේ වලින් අරන් තියනවා, මේ වගේ බඩු වලින් අරන් තියනවා කියලා. නැහනේ. මුදල්. එහෙනම් මුදල්. මුදල් කියන්නේ වත්කම. එහෙනම් වත්කමක් අඩු වෙනවා. රුපියල් ලක්ෂ 2ක්. මුදල්. රුපියල් ලක්ෂ 2ක් වත්කම අඩු වෙනවා මුදල්. හරි නේද? බලන්න බැලන්ස්ද කියලා ලක්ෂ 2ක් අඩු වෙනවා වත්කම් වලින් ප්‍රාග්ධනයෙන් ලක්ෂ 2ක් අඩු වෙනවා. බැලන්ස් නේ. ඊළඟට බලන්න 7 වෙනි එක නේද? 7 වෙනි එක. මොකද කියන්නේ? රුපියල් ලක්ෂ 5ක් කිව්වා උපකරණ ලබා ගැනීම. උපකරණ වගේක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ උපකරණ මිලදී අරන් තියෙනවා. රුපියල් ලක්ෂ 5ක් යොදා 5ක් ගෙවා. එතකොට රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා නේද? රුපියල් ලක්ෂ 5ක් දීලා උපකරණ අරගෙන ඉවිල්ලා තිනවා ව්‍යාපාරයට. හරි. මොකද්ද මේ රුපියල් ලක්ෂ 5 කියලා කියන්නේ? මුදල්නේ. මුදල්නේ දෙන්නේ නේද? මුදල් කියන්නේ මොකද්ද? වත්කම. එහෙනම් මේ මුදල් ව්‍යාපාරයෙන් දැන් යනවා. කොහෙද දැන් මේ අදාළ උපකරණ මිලදී ගන්න තැනට. එහෙනම් මුදල් අඩු වෙනවා. ඊට අමතරව මේ මුදල් දීලා මොනවද ගන්නෙ? උපකරණ තමයි ගන්නෙ. එහෙනම් උපකරණ කියන වත්කම වැඩි වෙනවා.
උපකරණ කියන්නේ වත්කම. මුදල් කියන වත්කම අඩු වෙලා උපකරණ කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් අපි ඒක සඳහන් කරමු. මේ දෙකම වත්කම් වල තමයි වෙන්නේ. එහෙනම් අඩු වෙනවා මුදල් ලක්ෂ 5. ලක්ෂ 5 මුදල්. හරි සමාන ලකුණ දැම්මා. උපකරණ වැඩි වෙනවා ලක්ෂ 5. උපකරණ වැඩි වෙනවා ලක්ෂ 5. උපකරණ වැඩි වෙනවා ලක්ෂ 5. එතකොට හරි නේද? හරි නේද? වත්කම් පැත්තෙම අඩුවීම වැඩිවීම සඳහන් වෙලා තියෙනවා. එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. හරි. අපි යනවා ඊළඟට ළමයි 8 වෙනි එකට. 8 වෙනි එකට යනවා. බලන්න මොකද්ද 8 වෙනි එක කියන්නේ කියලා. රුපියල් 50000ක් මාසික දුරකථන බිල ගෙවීම. රුපියල් 50000ක් වෙච්ච මාසික දුරකථන බිල ගෙවනවා. හරි. එතකොට ළමයි මාසික දුරකථන බිල. මොකද්ද මේ දුරකථන බිල කියන්නේ? වියදම. වියදම. එතකොට මේ දුරකථන බිල නැත්නම් මේ වියදම සඳහන් කරන්න ඕනි, සටහන් කරන්න ඕනි. අපි දන්නවා වියදමේ ලක්ෂණ තුනක් තියෙනවා. ආර්ථික ප්‍රතිලාභ අඩු වෙනවා, වත්කම් අඩු වෙනවා, වගකීම් නම් වැඩි වෙනවා. අවසානයේ හිමිකම නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් වියදමක් කියලා දැක්ක ගමන් ප්‍රාග්ධනය අඩු කරා නම් හරි. එහෙනම් අපි අඩු කරමු ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය අඩු කරන්න. ප්‍රාග්ධනය කීයද? රුපියල් 50000. එහෙනම් 50000ක 50000ක වියදමක් තමයි දරන්නේ. එහෙනම් 50000ක් අඩු කරන්න. වරහන් ඇතුලේ දාන්න දුරකථන. දුරකථන වියදමක් තමයි මේ ගෙවලා තියෙන්නේ. දුරකථන. එතකොට මේ දුරකථන ගෙවන්නේ මොකෙන්ද දුරකථන බිල ගෙවන්නේ? මුදල් වලින් වෙන මුකුත් වලින් ගෙවන්න බෑනේ. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 50000. මුදල් කියන වත්කම අඩු වෙනවා 50000. මුදල් කියන්නේ මොකද්ද? වත්කම. වත්කම. එනයි වත්කම අඩු වෙනවා 50000. ඒත් එක්කම ප්‍රාග්ධනය හිමිකම අඩු වෙනවා. හේතුව වියදම. වියදමකදී අපි දන්නවා හිමිකම අඩු කරන්න ඕනේ. හරි. ඊළඟට 9 වෙනි එක. හසිත රුපියල් ලක්ෂ 5ක අමතර ප්‍රාග්ධනයක් යෙදීම. නේද? එතන හසිත කියන එක දහම් වෙන්න ඕන ළමයා. ගොඩක් printing mistake එකක් දහම් කරගන්න. මේ දහම් අයිතිකරු තව රුපියල් ලක්ෂ 5ක අමතර ප්‍රාග්ධනයක් යොදනවා. දැන් එයා පටන් ගද්දි ලක්ෂ 10ක් දාලා පටන් ගත්තා. ව්‍යාපාරය කරගෙන යද්දී දැන් මේ මාසේ අන්තිම වෙද්දී තව ලක්ෂ 5ක් යොදනවා. එහෙනම් මේ විදියම තමයි. මේ මුලින් දාපු විදියම තමයි. මොනවාද මේ දාන්නේ? මුදල්නේ ලක්ෂ 5 කියන්නේ. මුදල් කියන්නේ වත්කම. එහෙනම් 9 වෙනි එක වැඩි වෙනවා මුදල් ලක්ෂ 5. ලක්ෂ 5 මුදල්. මුදල් සමානයි. මේක යොදන්නේ මොකක් විදියටද? ප්‍රාග්ධනයේ විදියට. එහෙනම් ප්‍රාග්ධනයක් ඇති වෙනවා ලක්ෂ 5යි. ලක්ෂ 5යි. වරහන් ඇතුළේ ලියන්න ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. හරිද? ඔන්න 9 වෙනි එක මෙන්න මෙහෙමයි යන්නේ. මුලින්ම කරපු විදියමයි. මුදල් වැඩි වෙනවා, වත්කම් වැඩි වෙනවා, ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. මේ මොකද්ද? ප්‍රාග්ධනයක් යෙදීම. අමතර ප්‍රාග්ධනයක් යෙදීම. හරි. අවසාන එක රුපියල් ලක්ෂ 2ක් ගෙවා බැංකු ණය පියවීම 10 වෙනි එක. රුපියල් ලක්ෂ 2ක් යොදලා බැංකු ණය පියවනවා. දැන් මතකද කලින් අපි බැංකු ණය ගත්තා මේ දෙවෙනි එකේදී? රුපියල් ලක්ෂ 12ක් බැංකු ණයක් හම්බුණා. එතකොට වත්කම් මුදල් වැඩි වුණා, වගකීම් බැංකු ණය වැඩි වුණා. දැන් මේ ඇති වෙච්ච අපි ලබාගත්තු මේ රුපියල් ලක්ෂ 12න් කීයද ගෙවන්නේ? රුපියල් ලක්ෂ 2ක් ගෙවනවා බැංකු ණය. මොකද වෙන්නේ? දැන් වගකීමක් මුදලින් ගෙවන්න තමයි යන්නේ. මේ වගකීම මුදල් වලින් ගෙවන්න යන්නේ. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනේ ළමයි. කලින් බැංකු ණය ගද්දි මුදල් වැඩි වුණා නම්, මුදල් ආවා නම්, දැන් ඒ ණය පියවද්දි මුදල් යනවා. අපි ඉගෙන ගත්ත වගකීමක ලක්ෂණයක්. වගකීමක ලක්ෂණයක් තමයි ඒක ගෙවද්දි අනාගත වත්කම් නැත්නම් සම්පත් ගලාගෙන යන්න ඕනේ ව්‍යාපාරේ. ඒ වගේ මුදල් මෙතනදී ගලාගෙන යනවා. මුදල් යනවා ගලාගෙන ලක්ෂ 2ක්. මුදල් සමානයි. දැන් මේ ලක්ෂ 2 ගෙවන්නේ මොකක් පියවන්නද?
වගකීම. එහෙනම් වගකීමක් අඩු වෙනවා. වගකීමක් අඩු වෙනවා. ලක්ෂ 2යි. බැංකු ණය. බැංකු ණය. බැංකු ණය කියන වගකීම අඩු වෙලා යනවා. ලක්ෂ 2ක් බැංකු ණය අඩු වෙනවා. බැංකු ණය අඩු වෙනවා. ලක්ෂ 2ක් බැංකු ණය අඩු වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ ලක්ෂ 2 ගෙවන්නේ මේ බැංකු ණය පියවීම සඳහා. හරි. ඔන්න අපි පළවෙනි අභ්‍යාසයේ කතා කරා මුලින්ම ඉඳලා ගැටලු තියෙන්න පුළුවන්. තියෙනවා නම් වහාම මට WhatsApp group එකට message එකක් දාන්න මොනවද මේක වෙලා තියෙන්නේ. මේ තැන තේරෙන්නේ නැහැ මොකද්ද සර් මෙතන වෙන්නේ කියලා පැහැදිලි කරගමු. කිසිම ගැටලුවක් නැහැ ඕන වෙලාවක පිළිතුරක් ලබා දෙන්න මට අවස්ථාව තියෙනවා. ඔයාලට තියෙන ඕනම ගැටලුවක් ඇති වුණු සැනින් WhatsApp group එකට message එකක් දාලා අහන්න. එතකොට මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් තාවම පන්තියට සම්බන්ධ වෙලා නැති. හරි. තාවම අපි ඉන්නේ ගිණුම් කරන සමීකරණ වල. හැබැයි දැන් නම් පුතේ සම්බන්ධ වෙන්න හොඳටම කාලේ ඇති. මොකද මෙතනින් එහාට අපි ගණන් කොටසට එනවා. මේ ගණන් කොටසට එනවා කියන එකේ තේරුම ඔයාලට මෙතන ගණන් ටික අල්ල ගන්න තියෙන. පාඩම් ටික එකිනෙකට දම් වෙලා වගේ යනවා. ඒතර කවුරු හරි මේ පාඩම් ටික මිස් කරගත්තොත් එයාට ආයි මුලින්ද මේ වීඩියෝස් බලලා තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර අපි ළඟදීම මේ පටන් ගන්න ලයිව් ක්ලාස් වලදී පුළුවන් තරම් ඔයාලට ප්‍රශ්න අහන්න අවස්ථාව මම සලසලා දෙනවා. හරි කිසි ගැටලුවක් නැහැ. අහන්න පුළුවන් ඕන එකක්. එතකොට මේ ප්‍රශ්න අහද්දී ඔයාලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඔයාලා පාඩම් කරද්දී ඇති වෙන ප්‍රශ්නවලදී ඕනම ප්‍රශ්නයක් निराකරණය කරගන්න හැකියාව තියෙනවා අපේ පන්තියට සම්බන්ධ වුණොත්. හරි ඕනම විදිය පාඩම් කරන විදි පාඩම් කරද්දී ඇති වෙන ප්‍රශ්න වුණා ඕනම දෙයක් මේ ඔයාලගේ ටාගට් එක accounting වලට ඒ සාමාර්ථයක් ගැනීම කියන ටාගට් එකට යන්න පුළුවන් උපරිම කැපවීමක් අපේ පන්තියෙන් ඔයාලට ලැබෙනවා. එතකොට ඒ හා සමාන කැපවීමක් ඔයාලගෙනුත් හම්බුනොත් හොඳම රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන් ඔයාලගේ එක්සෑම් එකේ. එහෙනම් පුළුවන් තරම් ළමයි වැඩ කරන්න. හරි වැඩ කරන්න සහ මේ අපි දැන් කරලා තියෙනවා වීඩියෝස් 3ක්. හරි වීඩියෝස් 3ක් දැනට කරලා තියෙනවා. අද එකත් එක්ක 4යි. මේවා ටික නරඹන්න සහ මේවා ගොඩ ගහ ගන්න එපා. මේ කරන්නේ ගිණුම්කරණේ අත්තිවාරම් ටික. හරි මේ බේස් එක දාන්නේ මෙතනින් උඩ මේ බිල්ඩිම ගහගෙන යන්න නම් ගොඩ නැගිල්ල ඉදි කරන්න නම් ඔයාලගේ කැපවීම අත්‍යවශ්‍යයි. මේ බේස් එක හරියට දාගන්න මේ තමයි ගොඩක් ළමයින්ට වරදින තැන. මේ අත්තිවාරම හරියට දාගත්තේ නැති වුණාම උඩට යද්දි ගැටලු මතුවෙනවා. පැහැදිලි නේද? එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. අපිට දෙවෙනි ගානෙන් පටන් ගන්න පුළුවන්. අපි පළවෙනි ගාන කතා කරේ සියලුම විචල්යන් ටික කතා කරලා ඉවර වෙලා. වත්කම් ටික ප්‍රාර්ථනීය වගකීම් ආදායම් වියදම් මේ සියල්ල කතා කරලා ඉවර වෙලා තමයි පළවෙනි ගානට ආවේ. එතකොට මේ පළවෙනි ගාන ඇතුලේ මේ සියල්ල තියෙනවා. හරිද? දැන් කෙනෙක්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මම මේක පටන් ගන්න ළමයි අපි එක්ස්ප්‍රස් රිවිෂන් ක්ලාස් එකේ නෙමෙයි ඉන්නේ. තියරිවත් රිවිෂන්වත් නෙමෙයි. එක්ස්ප්‍රස් රිවිෂන්. එතකොට මේ වචනේම තියෙනවා ඉතාමත් වේගවත් බවක් නේ. වචනේම තියෙනවා වේගවත් බවක්. එතකොට මේ වේගවත් බව අපි මේ කරන වැඩවලිනුත් ඔයාලට පේනවා ඇති. එතකොට අපි මේ මාස ගාණක් කරන පාඩම් ඉතාමත් සරලව සහ තේරුම් යන විදියට තමත් අඩු කාලයකින් ඔයාලට ආවරණය කරලා දෙන්න තමයි මේ නොමිලේ පවත්වන පන්තිය කරගෙන යන්නේ. ඒකට පුළුවන් තරම් ඔයාලගේ කැපවීම සහ කට් නොකර මේ වීඩියෝ ටික බලන්න. ලයිව් ක්ලාස් පටන් ගත්තා මේවට කට් නොකර සහභාගී වෙන්න. හරි? මේ කරන්නේ ඔයාලගේම අනාගත වෙනුවෙන් ආයෝජනයක් කියලා හිතලා කටයුතු කරන්න. දන්නේ නැති ළමයි දැනුවත් කරන්න. තාම අපි මේ ගිණුම් කරන සමීකරණ පටන් ගත්ත විතරයි. තව ටිකක් යන්න කට්ටිය සම්බන්ධ වුණා තේරුමක් නැති වෙනවා. ඒකයි. හරිද? හරි. පැහැදිලි. අපි එන අදට නවත්තමු. ලබන සතියේ නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.